නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපි හැම දිනාටම ගෞතම බුදු සසුන දායාද කළ පරම පූජනීය අපගේ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කරලා දුන්න උතුම් වූ ධර්මයේ මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් නිර්මලව පිරිසිදුව කියලා දීලා උතුම් බුද්ධ ශාසනයේ ධහමේ හැසිරෙන්න උපකාර කරන කල්යාණ මිත්‍ර පින්වත් අපගේ ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද දවසේත් ඔබ සූදානම් වන්නේ මේ හිමිදිරි පාන්දර සංඝ ගුණයෙන් සිත්සන සේවා උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ පින්වත්නි, පින්වත් හේමක දිසානායක මහතා, එම මහත්මිය දියණිය මෑණිවරුන් සහ පියාණන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් එකට එකතු වෙලා අගෝස්තු මාස 25 වන දිනට උපන් දිනයේ යෙදුන දිසානායක මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ සෙත් පතන්න තමයි මේ ධර්ම දේශනාව පැවැත්වීමේ මූලික අරමුණ. ඉතින් පින්වත්නි, අපි දැන් කාලයක් තිස්සේ මේ සංඝයාගේ ගුණ අහන්නේ, මේ සංඝ ගුණයෙන් සිත් සැනසෙවා කියන උතුම් වැඩසටහනේ. ඉතින් මේ සංඝ රත්නය කියන්නේ අපිට පින්වත්නි, අපි සරණ යන සරණ තුනෙන් එක් සරණක්. ඒතර මේ සංඝ රත්නය තමයි අපිට මේ ධර්මයේ මේ යුගයේ දායාද කරලා තියෙන්නේ. ඉතින් මේ සංඝ රත්නේ සාමීචි පටිපන්න ගුණය තමයි මේ උතුම් ධර්මය අපිට ලබා දුන්නේ. තුන්වෙනි ධර්ම සංගායනාවෙන්, පළවෙනි ධර්ම සංගායනාවෙන්, දෙවෙනි ධර්ම සංගායනාවෙන්, තුන්වෙනි ධර්ම සංගායනාවෙන් ආදී රහතන් වහන්සේලා එකතු වෙලා මේ ධර්මයේ සංගායනා කළා. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් අපිට ලැබුණා මිහිඳු මහරහතන් වහන්සේගේ මූලික දායකත්වය. ඒ නිසා තමයි අද මේ බුද්ධ වචන අපි කතා කර කර අපේ ජීවිතවල පින් එකතු කරගන්නේ, කුසල් දියුණු කරගන්නේ, මේ අකුසල් දුරු කරගන්නේ. මනුෂ්‍ය ජීවිතේ සාර්ථක ඵල විපාක නෙලා ගන්න අපි මේ ධර්මයේ නිසයි පින්වත්නි. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑමෙන් පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් වෙනවා කියලා වදාළ ධර්ම විනය ආරක්ෂා කළේ ආන්ගේ සංගරුවනයි. ඉතින් ඒ නිසා මේ යුගයේත් අපිට සංගරුවනේ උපකාරයෙන් තමයි මේ ධර්මය අහන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ සංඝයාගේ ගුණ කතා කිරීම, සංඝයාගේ ගුණ අහලා හිත පහදවා ගැනීම අපිට ඒකාන්තයෙන් මේ බුද්ධ ශාසනය පිහිට ලබා ගන්න උපකාර වෙනවා. ඒ සංඝයාගේ සරණේ පිහිටන්න, බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේම සරණේ පිහිටන්න උපකාර වෙනවා. මොකද දේශනාවේ තියෙන බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සංඝයා කෙරෙහි පැහැදීමක් තියෙනවා කියලා කියන්නේ ඒකේ හේතුව කුමක්ද? එයාට ධර්මයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා. ධර්මයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් තියෙන්න ඕනේ යාට. එහෙමනේ තියෙන සත්කාරකරුකාර සූත්‍රය. බුදුරජාණන් වහන්සේට පහදින කෙනා තමයි ධර්මයටත් පහදින්නේ. බුදුරජාණන් වහන්සේට ධර්මයටත් පහදින කෙනා තමයි සංඝයාට පහදින්නේ. ඒ නිසා සංඝයා කෙරෙහි පැහැදීමක් එන්නේ නැහැ නිකන්. බුද්ධ ධම්ම කියන ඒ බුදුරජාණන් කෙරෙහි ධර්මයේ කෙරෙහි පැහැදීමක් තියෙන කෙනෙක්මයි සංඝයාට පැහැදීම ඇති කරගන්නේ. මොකද ඒක ඇති වෙන්නේ හේතු වෙන්නේ මූලික ආන්ගේ ධර්මයේ. ඒ ධර්මයේ බිහි කරපු උත්තමයා කවුද? බුදුරජාණන් වහන්සේ. එකිනෙකට පින්වත්නි මේවා නිකන් ගැළපි යනවා. එකට බැඳිලා තියෙන්නේ මේ සරණ.
ඒ නිසා කෙනෙක් කිව්වොත් එහෙම මම බුදුරජාණන් සරණ ගිහින් අනිසරණ දෙක නෑ කියලා එහෙම බෑ. මේ තෙරුවන් සරණ තමයි එකට බැඳිලා තියෙන්නේ මේක. ඒ සමහර අය ඉන්නවනේ එහෙම. ඔය සමහර පේන දෙපහුගිය කාලේ එහෙම ප්‍රකාශ කළානේ. සරණ දෙකයි තියෙන්නේ කිව්වා. සංඝයාගේ සරණ නෑ කිව්වා. කියන්නේ මොකක් හරි ඔය ස්වාමීන් වහන්සේලාගේ තියෙන අඩුවක් දැකලා මේ සංඝයා නෑ කියලා. බලන්න කොච්චර වැරදිද කියලා. ඒතර සංඝයාගේ සරණ නෑ කියලා කිව්වා කියන්නේ මේ බුද්ධ ධම්ම සරණත් එයාට නෑ. දැන් අපිට බලන්නකො මේ බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ කියන්නේ මේ කියලා දෙන්නේ කවුද? සංඝයානේ. ඒ සංඝයාගේ අපි මේ දවස්වල ඇහුවේ රහතන් වහන්සේලාගේ ගුණ. සංඝයාගේ මුදුන් මල්කඩ. ඒ කියන්නේ සංඝ ගුණ බුදුරජාණන් වහන්සේ සංඝයාගේ ගුණ වලින් පිරී ගිය පුත්තමය තමයි රහතන් වහන්සේලා. ඒ සංඝයාගේ මුදුන් මල්කඩ තමයි උතුම් රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා ගැන තමයි බොහෝ අපි මේ ධර්මයන් පහුගිය කාලේ ඇහුවා. අදත් කියලා දෙන්න යන්නේ රහතන් වහන්සේ නමක් ගැන. හරි සුන්දරයි. ඉතින් මේ රහතන් වහන්සේ ගැන පහදවා ගන්නවා කියන්නේ මේ මුළු සංඝයාටම පැහැදුනා කියන එකයි. ඒක හරියට මේ වගේ දැන් ඔන්න බලන්න සිරීපාදේ තියෙනවනේ අපි ගත්තොත්. දැන් සිරීපාදේ එක එක පැතිවිලි යන්න නැද්ද සිරීපාදේ අපි. ඔන්න ඉස්සෙල්ලාම එකපාරක් තියෙනවා නල්ල තන්නින් පටන් ගන්න 60. ඊළඟට තව පලාබද්දලින් අපි සිරීපාදේට යනවා. එතන ඉඳලා පටන් ගන්නවා සිරීපාදේ. අතන නල්ල තන්නින් පටන් ගන්නවා. එතනින් උඩට සිරීපාදේ. ඊළඟට අපි එරත්නේ පැත්තෙමුත් ඒ පටන් ගන්නවා. එතකොට ඒ කොහෙන් අපි සිරීපාදෙට ගියත් අපි යම් කිසි කෙනෙක් සිරීපාදේ සිහි කරන්න ඕන උත්තරම තැන කොතනද? සිරිපතුල. ඒ සිරිපතුල සිහි කරා කියන්නේ ඒ මුළු සිරීපාදෙම සිහි කරා වගේ. එතන තමයි මුදුන් මල්කඩ. අපි සිරීපාදේ කියවම සියලුම ඒ මුළු භූමියටම සිරීපාදේ කියලා කියනවා. හැබැයි එතන වටිනාම තැන කොමද්ද? සිරිපතුල භාග්‍යතුන් වහන්සේගේ මුදුන් මල්කඩ. එතන සිහි කරා කියන්නේ සිරීපාදෙම අපි සිහි කරා. අපි වන්දනා කළා. හරියටම හරිතන මෙනෙහි කළා. ඒ වගේ තමයි සංඝයා අතර පුද්ගලයා 8 දෙනාගෙන් උතුම්ම කෙනා තමයි අග්‍ර කෙනා තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ ගුණ ගැන හිතලා හිත පහදවා ගත්තා කියන්නේ මුළු සංඝ රත්නයටම පැහැදුනා වගේ. මුදුන් මල්කඩ. ඉතින් ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක සංගරුවන ඒකාලෝක කළ ප්‍රඥාවෙන් බබලමින් වැඩ සිටි අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන තමයි අද අපි අහන්න යන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ බුදුරජාණන් වැඩ සිටි කාලේ සවැත් නුවර ජේතවනාරාමේදී තමයි මේ දේශනාව සිදු වුණේ. හරි අසිරිමත් විස්තරයක් මේක. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන පින්වත්නි සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේටමයි දේවපුත්ත සංයුත්තේ සුසීම සූත්‍රේ සුසීම දිව්‍ය පුත්‍රයාට වදාළ දෙසුම. ඉතින් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී එදා අපගේ පින්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ ආනන්ද සාන්තගේ මෙන්න මෙහෙම ඇහැවා. එතන වැඩ හිටි ආනන්දයන් වහන්සේගෙන් මෙහෙම භාග්‍යතුන් වහන්සේ අසා සිටියා. කොහමද? පින්වත් ආනන්ද ඔබටත් මේ පින්වත් සාරිපුත්තයන් රුස්සන්නේ නැද්ද කියලා ඇහුවා. ඔන්න බලන්න අහපු ප්‍රශ්නේ. රුස්සන්නේ නැහැ කියන්නේ පින්වත්නි. ඒ කියන්නේ පහදින්නේ නැද්ද කියන එක වගේ. මෙයා නම් මට රුස්සන්නේ නැහැ කියලා අපි කියන්නේ හරියන්නේ නැහැ කියලා අපි. පැහැදීමක් ඇති වෙන්නේ නැහැ කියන්නේ. ඒ වගේ සාරිපුත්තයන් ගැන ඔබට පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ බලන්න අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මෝඩ නැති දුෂ්ට නැති මුලා වෙලා නැති විකෘති නොවු සිත් ඇති කාටද සාරිපුත්තයන් වහන්සේව රුස්සන්නේ නැත්තේ? බලන්න. ඒ කියන්නේ කෙනෙක් මෝඩත් නැත්තම් දුෂ්ටත් නැත්තම් මුලා වෙලත් නැත්තම් විකෘති වෙලා තියෙන හිතකුත් නැත්තම් එයින් ඒ කාටද ආයස්මත් අපගේ සාරිපුත්තයන් වහන්සේ රුස්සන්නේ නැත්තේ කියලා අහනවා. බලන්න. එතකොට එහෙනම් යම් කිසි කෙනෙකුට සාරිපුත්තයන් වහන්සේ ගැන හිත පහදින්නේ නැත්තම් එක්කෝ යා කවුද? එයා මෝඩ කෙනෙක්. මුලා වෙලා ඉන්න කෙනෙක් යා. විකෘති වෙච්ච කෙනෙක්. විකෘති සිතක් ඇති කෙනෙක්.
එහෙම කෙනෙකුට නම් හිත පහදින්නේ නැහැ සාරිපුත්යන් වහන්සේට. නැත්තම් මෝඩ නැති, දුෂ්ට නැති, මුලා වෙලා නැති, විකෘති නොවු සිත් ඇති ඕනම කෙනෙකුට හිත පහදිනවා කාගෙනද? සාරිපුත්යන් වහන්සේ ගැන. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ මේ විදිහට පවසනවා. ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ බුද්ධිමත් කෙනෙක්. ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ මහා ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ අතිශයින්ම ප්‍රඥාවන්තයි. ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ වහා කරුණු වැටහෙන ප්‍රඥාවකින් යුක්තයි. බලන්න මේ ප්‍රඥාවේ තියෙන ප්‍රභේද. ස්වාමීනි ආයස්මත් සාරිපුත්යන් වහන්සේ වේගවත් ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි ආයස්මත් සාරිපුත්යන් වහන්සේ තියුණු ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි ආයස්මත් සාරිපුත්යන් වහන්සේ අවබෝධයෙන් කලකිරීමට සමත් ප්‍රඥාවෙන් යුක්තයි. බලන්න පින්වත් මේ ප්‍රඥාවේ තියෙන ප්‍රභේද. ඒතර අපි නිකන් ප්‍රඥාව කියලා කිව්වට බලන්න ප්‍රඥාව කොච්චර දේවල් තියෙනවද? ඒතර මේ හැම ආකාරයෙන්ම යුක්ත ප්‍රඥාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණා. උන්වහන්සේ තමයි ප්‍රඥාවෙන් අග්‍රේස්වර රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ළඟට ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන් ලැබුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ ප්‍රඥාවට සමකරන්න වෙන කිසිම ශ්‍රාවකයෙක්ගේ ප්‍රඥාවක් නැහැ. බලන්න මේ ප්‍රඥාව ගැන මේ කියන්නේ. ඊළඟට කියන ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අල්පේච්ඡ බවින් යුක්තයි කියනවා. අල්පේච්ඡයි කියන්නේ පින්වත්නි මේ තමන්ගේ ಗುಣ ප්‍රකට කරන්නේ. දැන් සාමාන්‍යයෙන් තියෙනවනේ ලෝකයේ පින්වත්නි මිනිසුන්ට තමන් කවුද කියලා පෙන්වන්න ඕන එකක්. මම මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක්. බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ රහතන් වහන්සේලා තුල මේ අල්පේච්ඡ ගුණය තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේලා හරීම පුදුම විදියට අල්පේච්ඡ ගුණය තිබුණා. දැන් බලන්න සාරිපුත්ත සිංහනාද සූත්‍රය බහන්න ඇති. ඒකේ උන්වහන්සේ කියනවා මම මේ මහා පාරට බැහැලා යන්නේ නීච සිතකින් කියනවා. හරියට අර රොඩි කොල්ලෙක් අර මහා පාරට බැහැලා පරණ ඇඳුම් ඇඳගෙන නීච සිතකින් යනවා වගේ කියන මහා පාරට බැහැලාම යන්නේ පිඬිසිඟා වඩින්නේ. ඔය එක විස්තරයක් තියෙනවා අපගේ මන්තානිපුත්ත පොන්න ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ වුණානේ භික්ෂුන් අතර දස කතාව කරන එකට. ගොඩාක් ප්‍රසිද්ධ වුණා. උන්වහන්සේ හරි සුන්දර විදියට දස කතාව කරනවා කියලා. ඉතින් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ආරංචි වුණා. දවසක් අපගේ මන්තානිපුත්ත පොන්න ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න වැඩියා සවැත් නුවරට. වැඩලා නැවත උන්වහන්සේ වඩිනවා. ඊට පස්සේ ආරංචි වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න අපේ මන්තානිපුත්ත පොන්න ස්වාමීන් වහන්සේ දැන් මේ භාග්‍යතුන් වහන්සේ බැහැ දැකලා ඔන්න වඩිනවා වනාන්තරයට කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියපු ගමම වැඩියා ඉක්මනට. මන්තානිපුත්ත ස්වාමීන් වහන්සේ වඩින දිහා බලාගෙන වැඩියා කියන්නේ වනාන්තරයට. වැඩලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේගෙන් දස කතාව ගැන විස්තර ඇහුවා. උන්වහන්සේ ලස්සනට විස්තර කරා ඒ රත විනීත සූත්‍රේ. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ බුද්ධිමත් කෙනෙක්. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මහා ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අතිශයින්ම ප්‍රඥාවකින් යුක්තයි. අතිශයින්ම ප්‍රඥාවන්තයි. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ වහා කරුණු වැටහෙන ප්‍රඥාවකින් යුක්තයි. බලන්න මේ ප්‍රඥාව ගැන කියන විදිය සාරිපුත්තයන් වහන්සේගේ. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ වේගවත් ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ තියුණු ප්‍රඥාවකින් යුක්තයි. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අවබෝධයෙන්ම කලකිරීමට සමත් ප්‍රඥාවකින් යුක්තයි. දැන් බලන්න මේ ප්‍රඥාවේ තියෙන ප්‍රභේද පින්වත්නි. ඒතර මේ කියන මේ නොඑක ආකාරයේ ප්‍රඥාවන්ගෙන් සමන්විතයි සාරිපුත්තයන් වහන්සේ. ඇයි පින්වත්නි ශ්‍රාවක සංගරුවන අතර ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් අතර අග්‍රේසර කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ඒ ශ්‍රාවකයා අතර ප්‍රඥාවෙන් අග්‍රේසර වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ ප්‍රඥාවට සමකරන්න කිසිම භික්ෂුවක්ගේ ප්‍රඥාවක් මේ දෙව් මිනිස් ලෝකයේ කිසිම කෙනෙක්ට නැහැ. ඒ තරම් අසිරිමත් ප්‍රඥාවක්. දැන් බලන්න විස්තර කරන විදිහ මේ ගුණ. ඊළඟට කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අල්පේච්ඡ බවින් යුක්තයි. ඔන්න බලන්න ඊළඟට උන්වහන්සේගේ ගුණය. අල්පේච්ඡයි කියන්නේ පින්වත්නි මේ තමන්ගේ ගුණ ප්‍රකට කරන්නේ. මහේච්ඡයි කියන්නේ තමන්ගේ ගුණ ප්‍රකට කරනවා. තමන් ළඟ තියෙන යම් කිසි මොකක් හරි ගුණයක් මොකක් හරි
අල්පේච්ඡය කියන්නේ ප්‍රකට කරන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර තමන් කවුද කියලා පෙන්වන්නේ නැද්ද කියන්නේ මහා ප්‍රඥාවකින් වැඩ සිටි මහා ගුණදරාන හිටි සාරිපුත්තයන් වහන්සේ ඔය මහා සිංහනාද සූත්‍රයේ අර සිද්ධියකින් උන්වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ ගැන කියනවා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම මේ පිණ්ඩපාතේ යනකොට පාත්‍රෙත් තරම් මේ මහපාරට බහින්නේ හරියට අර නීච සිතකින් රොඩි කොල්ලෙක් වගේ කියනවා. දැන් රොඩි කියන්නේ පහත් කුලේ රොඩි කොල්ලෙක් හරි කෙල්ලක් හරි පරණ වැරහැලි ඇඳුමක් ඇඳගෙන අර තැටියක් අරන් මහපාරට බහිනා වගේ නීච සිතකින් කියනවා මම යන්නේ. ඊළඟට ඒක විස්තරයක් තියෙනවා පින්වත්නි උන්වහන්සේ මේ අපේ මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ ගැන කීර්තිරාවයක් කියන්නේ උන්වහන්සේ දස කතාව අනුග්‍රහ කරන භික්ෂුන් වහන්සේලාට කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට මේක අහන්න ලැබුණා. ඉතින් උන්වහන්සේට හිතුණා අනේ මන්තානිපුත්ත පුණ්‍යයන් දකින්න තියෙනවා නම් හොඳයි. ඒ දස කතාව ගැන විස්තර ටිකක් අහගන්න. ඒ දවසක් සෑවැත් නුවරට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියයි පුන්න ස්වාමීන් වහන්සේ. වැඩලා වන්න ආරංචි වුණා මේ භාග්‍යතුන් වහන්සේත් එක්ක භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා නැවත වනාන්තරයට වඩිනවා කියලා. ඊට පස්සේ අපගේ සාරිපුත්තයන් වහන්සේ ඒ සෙනෙම්ම ඉක්මනට වැඩිය කියන වඩිනකොට උන්වහන්සේ වඩිනවා දැන් ඈත. උන්වහන්සේ දිහා බලාගෙන ඒ පිටිපස්සෙන් වැඩිය කියන සාරිපුත්ත මහරහතන් වහන්සේ. වැඩලා උන්වහන්සේ වැඩ හිටි තැනට ගිහිල්ලා වනාන්තරේ උන්වහන්සේකින් අර දස කතාව ගැන විස්තර ඇහුවා. ඊට පස්සේ අපගේ මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ රතවිනීත සූත්‍රයේ ඒ දේශනා කළේ යන් එතනදී. ඊට පස්සේ කරුණ විස්තර කළා. ඒ දේශනා ඉවරලා මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේට සබ්‍රහ්මචාරින් වහන්සේලා කුමක් කියලාද අමතන්නේ කියලා ඇහුවා. කවුරු කියලාද කියලා ඇහුවා. දැන් බලන්න කිසිම වගක් විභාගයක් නැහැ. තමන් ගැන මුකුත් කිව්වේ නැහැ කලින්. තමන් හරියට අර දහම් පිපාසකින් තව කෙනෙක්ගෙන් ධර්මය අහන්න එන කෙනෙක් වගේ තමයි ධර්මය ඇහුවේ. බලන්න. යටහත් ඇවතුම් පැවතුම් ඇතුව තමයි මේ ධර්මය ගිහිල්ලා ඇහුවේ. ඉතින් ඒ නිසා මන්තානිපුත්ත පුන්නසාන්තට හිතා ගන්න බෑ මේ කවුද කියලා. එච්චර නිහතමානී. ඊට පස්සේ කියනවා ආයස්මතුනි මට තමයි මේ භික්ෂුන් වහන්සේලා මට කියන්නේ සාරිපුත්ත කියලා කිව්වා. කියපු ගමන් මන්තානිපුත්ත ස්වාමීන් වහන්සේ හිතා ගන්න බැරුව ගියා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ දහම් කතාව කරන්න කලින් මම දැනගත්තා නම් මේ මගේ ළඟ ඉන්නේ මේ සාරිපුත්තයන් වහන්සේ කියලා. මට මේ දහම් කතාව කරගන්න බැරි වෙයි කිව්වා. බලන්න. ඒ තරම් ආනුභාවයකින් වැඩ ඉන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටියේ කොහොමද? මුකුත් දන්නේ නැති කෙනෙක් වගේ. අල්පේච්ඡයි. අසීරිමත් ගුණ පින්වත්නි මේ රහතන් වහන්සේලාගේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ. ඊළඟට කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. ඒ කියන්නේ උන්වහන්සේ ලැබුණේ දෙයින් සතුටු වෙනවා. ලැබුණේ සිවුරෙන් සතුටු වෙනවා. ලැබුණේ පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ලැබුණු කුටියෙන් සතුටු වෙනවා. ලැබුණු බෙහෙත් පිළිකරෙන් සතුටු වෙනවා. බලන්න. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ හුදකලා විවේකයෙන් සතුටු වෙන කෙනෙක්. ඊළඟට අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හුදකලා විවේකයෙන් වාසය කරන්න හරිය කැමැති. ඒකෙන් සතුටු වෙන ගොඩක්. ඒ විදිහට වාසය කරන කෙනෙක්. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ලෝකයේ එක් නොවි වාසය කරන කෙනෙක්. ඒ රහතන් වහන්සේලා කියන්නේ ලෝකෙත් එක්ක එකතු වෙලා නැහැ. ඉතින් එයින් හරි ඉහළ ගුණයෙන් යුක්තයි සාරිපුත්තයන් වහන්සේ. ඊළඟට කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ පටන්ගත් වීරිය තියෙන කෙනෙක්. ඔන්න බලන්න. ඒතර දැන් මේ ස්වාමීන් වහන්සේලා තුළ තියෙන ගුණයක් තමයි පටන්ගත් වීරිය. ඒ අතරින් අග්‍රයි අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ ගුණ වලින් යුක්තයි ඒ ගුණයෙන්. ඊට පස්සේ කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ යහපත් වචන ඇති කෙනෙක්. ඊටාම යහපත් වචන කතා කරන කෙනෙක්. ඊළඟට කියනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ඕනෑම දරුණු වචනයක් ඉවසන කෙනෙක්. ඔන්න බලන්න. ඒ කියන්නේ පින්වත්නි ඕනම කෙනෙක්ගේ ඕනම දරුණු වචනයක් ඉවසන්න පුළුවන්. ඒක හරි විස්මිත ගුණයක් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ තිබුණේ. පින්වත්නි වචන ඉවසන එක ගැන කවර කතාවද? දවසක් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දැන් මේ විදිහට ගුණ පැතිරලා යනවා උන්වහන්සේලාගේ. ඊට පස්සේ මේ ගුණ ගැන ගොඩාක් නිහතමානී ගොඩාක් ඉවසන ගුණයෙන් යුක්තයි. අනුන්ගේ
ඕනෑම දරුණු වචනයක් ඉවසනවා කියලා මේවා ඇහුවට පස්සේ එක බමුණෙකුට හිතුණා චෙක් කරන්න මේක. මේ බමුණා ඒ පිණ්ඩපාතේ වඩිති සාරිපුත්තයන් වහන්සේ පිටිපසින් ඇවිල්ලා පින්වන්දි දඩාස් ගාලා පිට කොන්දට ගහව පාරක්. උන්වහන්සේ විසි වෙලා ගියා පින්වත්නි. වැටෙන්නේ නැතුව බොහොම අමාරුවෙන් බේරුණේ. ඉතින් උන්වහන්සේ පිටිපස්සවත් බලන්නේ වඩිනවා ඉස්සරහට. හරි අසිරිමත් මේ බමුණ බය වුණා. දාඩිය දැම්මා. ගිහිල්ලා වන්දනා කළ ඉස්සරහෙන් අනේ ස්වාමීනි මට සමා වෙන්න කිව්වා. ඇයි පින්වත කිව්වා. ඇයි ස්වාමීනි දැන් ටිකකට කලින් ඔබ වහන්සේට ගැහුවේ පිට කොන්දට? ඒ මම කිව්වා. බලන්න උන්වහන්සේ දැන් ඒක බැලුවෙත් නෑ කවුද කියලා ඇවිත් නෑ. එහෙමද කිව්වා. අනේ මට සමාව දෙන්න කිව්වා. හොඳයි සමාව දෙනවා කිව්වා. සමාව දෙනවා නම් ස්වාමීන් වහන්සේ ස්වාමීනි අපේ ගෙදරට දාන්නට වඩින්න කිව්වා. එතනම ගෙදර බමුණාගේ. මොකද කළේ? උන්වහන්සේ දානෙට වැඩියා පින්වත්. බලන්න කොච්චර අසිරිමත්ද. මිනිසු පුදුමුනේ හරිය හිටියේ මිනිස්සු පුදුමුණා කියන්නේ මේ සාරිපුත්ත මහ රහතන් ගැහුවා මේ බමුණ මේ බමුණට පාඩමක් උගන්වන්න ඕනේ කියලා. මේ මිනිසු කලබල වුණා. ඊට පස්සේ මේ බමුණ ගිහලා දානේ පූජා කළා. උන්වහන්සේ දානේ වළඳලා ඒ බ්‍රාහ්මණයාට ධර්මයේ කියලා සුවපත් වේවා කියලා මේ සෙත් පතලා වැඩියා. එළියට වඩිනකොට දැන් ගේ වට කරගෙන මිනිස්සු ලොකු පිරිසක් පොළු අරගෙන මොකද කියලා ඇහුවා. නෑ ස්වාමීනි ඔබ වහන්සේ කාටවත් හිංසාවක් නැති කෙනෙක්. ඔබ වහන්සේට මේ බමුණ ගැහුවානේ පාරේදී අපි බලානේ හිටියේ. අපි මේ පාඩමක් උගන්වන්න ආවේ අය මේ වගේ දේවල් නොකරන්න. ඊට පස්සේ සාරිපුත්යන් වහන්සේ අහනවා ඈ පින්වත්නි මේ බමුණ ඔබටද ගැහුවේ මටද කියලා ඇහුවා. ස්වාමීනි ඔබ වහන්සේගේ පිටකොන්දරනේ ගැහුවේ කිව්වා. මට ප්‍රශ්නයක් නෑ කිව්වා. ඔයාලා යන්න කිව්වා. බලන්න. ඒතර බලන්න සාරිපුත්යන් වහන්සේ දරුණු වචන ඉවසන ගැන කවර කතාවද? උන්වහන්සේට මෙච්චර ලොකු පහරක් ගහලත් ගැහුවේ කවුද කියලාවත් බැලුවේ නෑ. අසිරිමත් පින්වත්නි. සඳුන් කොටයක් කපන්න සුවඳ ගහනවා වගේ ඒ උත්තමයාගේ ගුණ තව තවත් පැතිරී ගියා. තමන්ට ගහපු කෙනා දානෙට ආරාධනා කරද්දී එතෙන්ට ගිහලා දානෙත් වළඳනවා. විස්මිත නැද්ද පින්වත්නි මේ මහා පෘථිවියේ මෙවැනි ගුණදරා වැඩ සිටියේ ශාවක සංගරුවන අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. බලන්න මේ කියන්නේ අනුන්ගේ දරුණු වචන ඉවසනවා කියනවා. ඇයි උන්වහන්සේ කියනවනේ දවසක් පින්වත්නි මේ ශරීරයේ කියලා කියන්නේ මේ කවුරු හරි කෙනෙක් ගැහුවොත් පොල්ලකින් හරි ගලකින් හරි අතකින් හරි වදින ස්වභාවයෙන් යුක්තයි කියලා හිතන්න කියනවා. වදින ස්වභාවයෙන් යුක්ත නිසානේ මේ ඇඟට වදින්නේ මේ ගහන එක කියලා තරහ ගන්න එපා කියනවා. එතකොට ඒ කියපු ගුණයන් තුළ ඒ විදිහටම වැඩ සිටියනේ සාරිපුත්යන් වහන්සේ. තමන්ට කවුද ගැහුවේ කියලාවත් බැලුවේ නෑනේ බලන්න. ඒ ගුණම ප්‍රකට වෙලා ගියා. ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ ඉවසන කෙනෙක්. දැන් බලන්න ඉවසීමේ ගුණය කොච්චර ප්‍රකටද ඒකෙන් අපිට. ඒ කියන්නේ රහතන් වහන්සේලාට පින්වත් තරහ ගැනීමක් නෑනේ ඉවසනවනේ. කියන්නේ ඒ ඉවසීමේ ගුණයෙන් පිරීලා ඉන්නේ. ඉවසනවා. ඕනම එකක් ඉවසනවා. දැන් මන්නේ ගැහුවත් ඉවසනවා බැන්නත් ඉවසනවා කිසිම දෙයකට කම්පා වීමක් නැහැ. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අනුන්ගේ අඩුපාඩු කරුණාවෙන් පෙන්වා දෙන කෙනෙක්. ඒතර බලන්න උන්වහන්සේ මොනතරම් මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අනුග්‍රහ කරාද. අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කෙනෙක් බුදුරජාණන්සේ වදාළේ දරුවන් වදන අම්මා වගේ කිව්වා. සෝතාපන්න ඵලයේ පිහිටවනවා කිව්වා සාරිපුත්තයන් වහන්සේ. උපද්දනවා කිව්වා මේ ශ්‍රාවකයෝ සිව්වණක් පිරිසම. ඒතර බලන්න ඒ සඳහා උන්වහන්සේ අඩුපාඩු දැක්කහම කරුණාවෙන් කියා දෙනවා. නිදානයක් පෙන්නනවා වගේ අඩුපාඩු පෙන්නලා දීලා යාට දියුණු වෙන්න උපකාර කරනවා සාරිපුත්තයන් වහන්සේ. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ පාපයට ගරහන කෙනෙක්. පාපයට ගරහනවා උන්වහන්සේ. බලන්න. ඉතින් නිතර මේ ශ්‍රාවකයන්ට උන්වහන්සේ මේ විදිහට තමයි අනුග්‍රහ කරලා තියෙන්නේ. ඒවා කියන්නේ මේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ස්වාමීනි මෝඩ නැති, දුෂ්ට නැති, මුලා වෙලා නැති, විකෘති නොවු සිත් ඇති කාටද ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ රුචි වෙන්නේ නැත්තේ? ඔන්න බලන්න. මෙවැනි ගුණධර්ම මේ සාරිපුත්තයන් වහන්සේ රුචි වෙන්නේ නැත්තේ කාටද කියලා අහනවා මේ දුෂ්ට නැති, මුලා නැති, විකෘති නොවු සිත් ඇති කාටද ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ රුචි නොවෙන්නේ කියලා අහනවා. බලන්න. එහෙනම් අනිවාර්යෙන් උන්වහන්සේ කෙරේ පහදිනවමයි. පහදින් නැත්තම් එයා කවුද? එයා දුෂ්ට කෙනෙක් එහෙනම්, මෝඩ කෙනෙක්, මුලා වෙලා ඉන්න කෙනෙක්, විකෘති වූ සිතක් ඇති කෙනෙක් ඇරෙන්න අනිත් ඕන කෙනෙක් පහදිනවා කියනවා. එච්චර ಗುಣ බලන්න දැන් මේ. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විස්තර කි. ඒක ඇත්ත පින්වත් ආනන්ද. ඒක ඇත්ත පින්වත් ආනන්ද. පින්වත් ආනන්ද මෝඩ නැති, දුෂ්ට නැති,
මුලා වෙලා නැති විකෘති නොවූ සිත් ඇති කාටද මේ පින්වත් සාරිපුත්ත රුස්සන්නේ නැත්තේ? පින්වත් ආනන්ද ඔය සාරිපුත්ත බුද්ධිමත් කෙනෙක්ම. අර ගුණ ටික ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේත් ඒ විදිහට මේ ගුණ ටික ප්‍රකාශ කරද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ගුණ පවසද්දී සුසීම දිව්‍ය පුත්‍රයා මහත් දෙව් පිරිසක් පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණිලා හිටියේ ඒ වෙලාවේ. ඒ වෙලාවේ වන්දනා කළා. පැමිණිලා පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත්තු සුසීම දිව්‍ය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. ඔන්න බලන්න. භාග්‍යතුන් වහන්සේ ඒක ඇත්තක්මයි. දැන් බලන්න මේ දෙවිවරුත් ඇවිල්ලා අහගෙන ඉන්නවා. දැන් බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මැද මොනතරම් මේ දෙවිවරු බ්‍රහ්මිය පින්වත්නි ඇසුරක් පවත්තලාද? ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කාලේ පින්වත්නි මේ මහා පෘථුවියට දෙවියන් බඹුන් නිතර ආවා. උන්වහන්සේලා ළඟ වැඳ වැටුණා. ඒ රහතන් වහන්සේලා ළඟ බුදුරජාණන් වහන්සේ ළඟ එච්චර ගුණ කඳක් මේ තුන් ලෝකයේ මෙවැනි ගුණවත් අය නෑ පින්වත්නි. ඒ බුද්ධ කාලයේ අසිරිය හරි පුදුමයි. ඉතින් ඒ වෙලාවේ බලන්න උන්වහන්සේගේ ගුණ කීකීදි මේ සුසීම දිව්‍ය පුත්‍රයා බොහෝ දිව්‍ය පිරිසක් එක්ක ඇවිල්ලා අහගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. ඇවිල්ලා වන්දනා කරලා හිටගෙන කියනවා භාග්‍යතුන් වහන්සේ ඒක ඇත්ත තමයි. සුගතයන් වහන්සේ ඒක ඇත්තක්මයි. ස්වාමීනි බාල නැති දුෂ්ට නැති මුලා නැති විකෘති නොවූ සිත් ඇති කාටද සාරිපුත්තයන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙන්නේ නැත්තේ? ඕනම කෙනෙකුට ඇති වෙන ඒ බඳු කෙනෙකුට නම් ස්වාමීනි ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ බුද්ධිමත් කෙනෙක්. අර ගුණ ටික ඒ විදිහටම කියනවා. මහා ප්‍රඥාවකින් යුක්තයි, වේගවත් ප්‍රඥාවකින් යුක්තයි, තීව්‍ර ප්‍රඥාවෙන් යුක්තයි, අවබෝධයෙන් කලකිරීම ඇති කරන ප්‍රඥාවෙන් යුක්තයි. මෙහෙම කියනවා. ඊළඟට අල්පේච්ඡ බවෙන් යුක්තයි කියලා අර කියපු ගුණ ටික ඔක්කොම අර ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු ගුණ ඒ විදිහටම සුසීම දිව්‍ය පුත්‍රයා ප්‍රකාශක ලබාගෙතුන සිදිරියේ. ස්වාමීනි මට යම් කිසි දිව්‍ය පුත්‍රයන් පිරිසක් ළඟට ගියාම ඔන්න බලන්න එයා ඊට පස්සේ සුසීම දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි යම් කිසි දිව්‍ය පුත්‍රයන් පිරිසක් ළඟට මම ගියාම මේ ගෝසාව තමයි කියන බහුල වශයෙන් මට ඇහෙන්නේ. වැඩිපුර ඇහෙන්නේ මේ ගෝසාව. ඒ තමයි ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ බුද්ධිමත් කෙනෙක්. ඔය කියපු ගුණ අර විදිහටම විස්තර කළා. මහා ප්‍රඥාවකින් යුක්ත කෙනෙක්, වේගවත් ප්‍රඥාවකින් යුක්ත කෙනෙක්, තීව්‍ර ප්‍රඥාවකින් යුක්ත කෙනෙක්, අවබෝධයෙන්ම කලකිරීමට සමත් ප්‍රඥාවකින් යුක්ත කෙනෙක් කියලා අර මේ වගේ ඊළඟට අල්පේච්ඡ බවින් යුක්ත කෙනෙක් සාරිපුත්තයන් වහන්සේ කියලා මේ ගුණ තමයි කියන අහන්න ලැබෙන්නේ වැඩිපුර. ගොඩාක් දෙවිවරු මේ ගුණ කියනවා. දැන් බලන්න එහෙනම්. ඒ නිසා ස්වාමීනි බාල නැති, දුෂ්ට නැති, මුලා නැති, විකෘති නොවූ සිත් ඇති කාටද ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ රුස්සන්නේ නැත්තේ? ඔන්න බලන්න. එතකොට සුසීම දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය පිරිස ආයස්මත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණ වර්ණනා කරන වෙලාවේ දැන් මේ විදිහට අර එකක් ගානේ අර ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ගුණ වර්ණනා කර ඉන්න වෙලාවේ ඒ දිව්‍ය පිරිස හරියට සතුටුනා කියනවා ඒකට. ඒ ගුණ කතාවට. ප්‍රමුදිත වුණා කියනවා. ප්‍රමුදිත වුණා කියන්නේ පින්වත්නි නැවුම් සිතක් ඇති වුණා. සිත තවත් අලුත් වුණා. ප්‍රබෝධමත් වුණා. අපි කියන්නේ නැවුම් පළතුරු. ඒ කියන්නේ හරීම මේ පිරිසිදුයි. හරීම ප්‍රබෝධමත්. ප්‍රීති සොම්නසක් හටගත්තා කියනවා. ඒ දෙවිවරුන්ගේ සිත්වල. ඊට පස්සේ දිව්‍ය ශරීර වලින් නොඑක ආකාර වූ නොඑක් පැහැෙන්නිතු ආලෝක නිකුත් වෙන්න පටන් ගත්තා කියනවා. ඔන්න බලන්න. අට පැත්තකට කපලා උපදමාපු ලස්සන වෛරෝඩි මණිකක් තියෙනවා. ඒක රතු පළසක් උඩ තිබ්බාම තව තවත් බබලනවා. ඔන්න. දිලිසෙනවා, රැස් විහිදෙනවා. ඒ විදිහටම සුසීම දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය පිරිස ආයස්මත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ගුණ කියද්දී උන්වහන්සේගේ ගුණ වර්ණනා කරනකොට ගොඩාක් සතුටටපත් වුණා ඒ සියලු දිව්‍ය පිරිස. ප්‍රමුදිත වුණා, ප්‍රීති සොම්නසක් හටගත්තා. ඒ දිව්‍ය ශරීර වලින් නොඑක ආකාර වූ නොඑක පැහැයෙන් යුතු ආලෝකයන් නිකුත් වුණා කියනවා. ඇයි තියෙනවනේ පින්වත්නි ඔය මනාපකායික දිව්‍ය ලෝකේ නිම්මාන රති Tamanට හිතුනොත් දැන් මට මේ පැහැයටපත් වෙන්න ඕනේ කියලා ඒ පැහැ වලටපත් වෙනවා.
ශාරීරිය දිව්‍ය සලු. ඒ වගේ මේ බලන්න මේ දිව්‍ය පුත්‍රයෝ ඒ සතුටු වෙනකොට ඒක ශරීරයෙන් පෙනෙනවා. බබලන්න ගත්තා. නොයේක් පැහැයෙන් යුතුව ආලෝක නිකුත් වුණා කියන්නේ දෙවියන්ගේ ශරීර වලින්. දැන් බලන්න පින්වන්දේ එතකොට මේ සිත මේ සංඝ ගුණ වලින් මේ සිත බලන්න සතුටු කරගත්තාම එහෙනම් බලන්න මේ දෙවියන් බඹුන් මිනිසුන් තුන් ලෝකයක් සනසපු ගුණ දරාගෙන මේ රහතන් වහන්සේලා වැඩ සිටියේ. මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. බලන්න එතකොට මේ දෙව් මිනිස් ලෝක සත්‍ය අසුවපත් කරමින් සතුටු කරමින් රහතන් වහන්සේලාගේ ගුණ බබලමින් තිබ්බේ. ඉතින් අපගේ සාරිපුත්තයන් වහන්සේ ගැන එහෙම කියද්දි එච්චර ඒ දෙවිවරු සතුටු වුණා. කියනවා මේකේ දඹරණින් කරපු ආභරණයක් තියෙනවා. ඒ කියන්නේ තනිකරම රත්තරන් වලින් කරපු ආභරණයක් තියෙනවා. ඒක දක්ෂ රන්කරුවෙකුගේ පුතෙක් විසින් හොඳට කෝවේ දාලා රත් කරලා පිරිසිදු කරලා ගත්තු රන් වලින් හදපු එකක්. ඒ ආභරණේ රතු පළසක තිබ්බාම බබලනවා. දිලිසෙනවා, රැස් විහිදෙනවා. අන්න ඒ විදිහමයි සුසීම දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය පුත්‍ර පිරිස අපගේ පින්වත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණ වර්ණනා කරනකොට ගොඩාක් සතුටුුණා. ප්‍රමුදිත වුණා. ප්‍රීති සොම්නස් හටගත්තා. දිව්‍ය ශරීර වලින් නොයේක් ආකාර වූ නොයේක් පැහැයෙන් යුතු ආලෝකයන් නිකුත් කළා. බලන්න මේ සතුට ප්‍රකාශ කරන විදිහ මේ දිව්‍ය පුත්‍රය. මේ කවුරු ගැන හිතලාද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ අහලා. බලන්න පින්වන්දි මේක සැබවින්ම දක්ෂතාවයක් නෙවෙයිද? දේශනාවේ තියෙන්නේ කොහොමද? ඒ ශ්‍රාවකයන් ගැන හිත පහදවා ගත්තොත් අග්‍ර වූ විපාක ලැබෙනවා කියලා. එහෙනම් බලන්න මේ හිත පහදවා ගැනීම කොච්චර වටිනා දෙයක්ද? නමුත් බලන්න මේ දෙවිවරු මේ සිත පහදවා ගන්නවානේ. ඒතර බලන්න කොච්චර ගුණ කඳක් මේ රහතන් වහන්සේලාගේ තිබිලා තියෙනවද පින්වත්නි? කියනවා පායන කාලේ වලාකුලක් නැති අහසේ පාන්දරට දිලිසෙන පහන් තරුව ලස්සනට බබලනවා. ඔන්න බලන්න. දිලිසෙනවා, රැස් විහිදෙනවා. අන්න ඒ විදිහමයි සුසීම දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය පුත්‍ර පිරිස ආයස්මත් සාරිපුත්තයන් වහන්සේගේ ගුණ වර්ණනා කරනකොට ගොඩාක් සතුටුුණා, ප්‍රමුදිත වුණා, ප්‍රීති සොම්නස් හටගත්තා. ඒ සියලු දෙවිවරුන්ගේ දිව්‍ය ශරීර වලින් නොයේක් ආකාර වූ නොයේක් පැහැයෙන් යුතු ආලෝකයන් නිකුත් කළා කියනවා. ඒ සතුට නිකුත් කළා ඒ විදිහට. ශරීර වලින් නිකුත් වෙන ආලෝක ඒ සතුටට බලන්න. තවත් විස්තර කරනවා පින්වත්නි. පායන කාලේ වලාකුළු නැති අහසේ හිරු උදා වුණා වගේ කියනවා. ඒ දිව්‍ය පුත්‍රයන්ගේ ශරීර වලින් ආලෝක විහිදුනේ. එතකොට සුසීම දිව්‍ය පුත්‍රය ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ අරබයා භාග්‍යතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා. ඔන්න බලන්න කියනවා මහා බුද්ධිමතෙක් හැටියට ප්‍රකට වුණ සාරිපුත්තයන් වහන්සේ ක්‍රෝධ රහිත කෙනෙක්. ඔන්න බලන්න. අල්පේච්ඡ කෙනෙක්. කීකරු කෙනෙක්. දමණය වුණ කෙනෙක්. ශාස්ත්‍රඥ වහන්සේ විසින් වර්ණනා කරපු කෙනෙක්, ඉසිවරයෙක්. ඔන්න බලන්න. දැන් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වර්ණනා කරේ නැද්ද? අපගේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන මොකද්ද කිව්වේ? සාරිපුත්තයන් හරියට මේ දරුවන් වදන අම්මා වගේ කියනවා. සෝවාන් ඵලයේ පිහිටවනවා කියන මේ ශ්‍රාවකයෝ කොහොම වර්ණනවද? ඒකට හිතන්න බලන්න. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දහම් කතාවෙන් එහෙනම් පින්වත්නි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ගැලවිලා යනවා පින්වත්නි. අසිරිමත්. එච්චර ලොකු උපකාරයක් මේ බුද්ධ ශාසනයට කරලා තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ ශ්‍රාවකයෝ බිහි වෙලා තියෙන එච්චරට භාග්‍යතුන් වහන්සේ ගොඩාක් ප්‍රශංසා කළා. පින්වත් මහණනි මාගේ මේ ධර්ම චක්‍රේ මා විදියටම පවත්වන යමෙක් ඉන්නවා නම් ඒ සාරිපුත්තයන් කියනවා. සෙන්පති මේ බුදු සසුනේ සෙන්පති සාරිපුත්ත මහරහතන් වහන්සේ. සෙන්පති කියන්නේ රජතුමා නැති වෙලාවට රාජ්‍ය කරන්න පුළුවන් කෙනා. කොහොමද එතකොට බලන්න අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ ගුණ පින්වත්නි. ඒ විදිහට තථාගතයන් වහන්සේ ගොඩාක් ප්‍රශංසා කරපු උත්තමෙක් කියනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආයස්ම සාරිපුත්තයන් වහන්සේ අරබයා සුසීම දිව්‍ය පුත්‍රයාට ගාථාවකින් මේ විදිහට වදාලා බුදුරජාණන් වහන්සේ. මහා බුද්ධිමතෙක් විදිහට ප්‍රකට වුණ පින්වත් සාරිපුත්තයන් ක්‍රෝධ රහිත කෙනෙක් තමයි. අල්පේච්ඡ කෙනෙක් තමයි. කීකරුකමින් යුතු කෙනෙක් තමයි. දමණය වෙච්ච කෙනෙක් තමයි.
දැන් පින්වත් සාරිපුත්තයන් පිරිනුවම් පාන්න කල් බලාගෙන ඉන්නේ කියනවා. ඔන්න බලන්න. ඒතර උන්වහන්සේ පිරිනුවම් පාන්න කල් බලාගෙන ඉන්නේ දැන්. ඒ රහතන් වහන්සේලා එහෙම ඉන්නවා කියන්නේ. රහතන් වහන්සේලා පින්වත්නි මාසේ පඩිය බලාගෙන ඉන්නවා වගේ තමයි පිරිනුවම් පාන්න බලාගෙන ඉන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ ඉන්නේ මිනිසුන්ට ගත්තොත් මරණය එනවා කියන්නේ පින්වත්නි කවදාවත් කැමති එකක් නෙවෙයි. එහෙම කැමති නම් දැන් මේ තියෙන ප්‍රශ්න මේ ජීවිතේ බේර ගන්න මේ සටන් කරයිද මෙච්චර? නෑනේ නේ. එතකොට සාමාන්‍ය ලෝකේ කෙලෙස් සහිත මිනිසයන්ට මරණය කියන්නේ බිහිසුණු දෙයක්. අමාරු දෙයක්. ගොඩාක් අමාරු දෙයක්. නමුත් මේ රහතන් වහන්සේලා මරණය බලාගෙන ඉන්නේ මාසේ පඩිය බලාගෙන ඉන්නවා වගේ. ඒ වගේ සාරිපුත්ත පිරිනුවම් පාන්න බලාගෙන ඉන්නවා කියනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි ගුණ. දැන් බලන්නතර මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මේ කියපු ගුණ පින්වත්නි දෙවි ලෝකයේ දෙවිවරු මහා ගෝසා පවත්තමින් කතා කරන. ඒතර බණ්ඩ සුසීම දිව්‍ය පුත්‍රයා කියනවා ස්වාමීනි මම දෙවියන් අතරට යනවා. එතකොට යනකොට වැඩිපුර දෙවියන් අතර කතා බහ කරන්නේ මේ ගුණ. කවුරු ගැනද? සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. මේ කියපු ආකාරයේ ගුණ කොච්චර ගුණ කොටද බලන්නකෝ. මේ විදිහට සාරිපුත්තයන් වහන්සේගේ ගුණ කියනවා දෙවිවරු. එතන එහෙනම් මේ දෙවිවරුගේ ගුණ කියද්දී අර විදිහට සතුටටපත් වෙලා ආලෝක විහිදුවනවා. තමන්ගේ හිතේ තියෙන සතුට ශරීරයෙන් පෙන්නනවා. එළියට පිට කරනවා. බලන්න ලස්සන. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මේ දෙවිවරුනි මේ ගුණ කිව්වේ. ඒතර දැන් බලන්න මනුස්ස ලෝකයේ අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන ගොඩාක් පැහැදිලා හිටි ශ්‍රාවකයෝ. ඔය දන්නවා අපි අනාථපිණ්ඩික සිටුතුමා ගොඩාක් පැහැදිලා හිටි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ. ඉතින් එතුමා මේ පරලෝක ගිහිල්ලා පින්වත්නි දිව්‍ය ලෝකෙ ඉපදුනා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. දිව්‍ය පුත්‍රයා විදියට. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයාගේ ලස්සන ගාථා කිව්වා. කියලා මේ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍ර අවසාන මොහොතේ ළඟ හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දහම් කරුණු කිව්වේ. ඒකට කියනවා අපි අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය කියලා තියෙන්නේ. ගාම්භීර ධර්මයේ ප්‍රකාශ කළ සාරිපුත්තයන් වහන්සේ. ඒ ප්‍රඥාවෙන් යුක්තව. ඒ පැහැදීම තිබ්බ ගොඩාක් පැහැදිලි හිටි සාරිපුත්තයන් වහන්සේට. ඊට පස්සේ අන්තිමේට මේ දිව්‍ය පුත්‍රයා මේ ගාථාව කිව්ව සාරිපුත්තයන් වහන්සේ ගැන. සාරිපුත්තෝච පඤ්ඤාය සීලේන උපසමේනච යෝපි පාරගතෝ භික්ඛු ඒතාපි පරමෝසියා. ඒ ගාථාවේ තේරුම තමයි පින්වත්නි සාරිපුත්තෝච පඤ්ඤාය සීලේන උපසමේනච. මේ සාරිපුත්තයන් වහන්සේ මහා ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ වගේම සීලේමුත් සංසිඳීමෙනුත් යෝපි පාරගතෝ භික්ඛු සංසාරයෙන් එතරට වැඩිය නම් යම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් ඒතාපි පරමෝසියා. සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවෙනුත් සීලේනුත් සංසිඳීමෙනුත් ඒ සියලු භික්ෂූන්ට වඩා අග්‍රයි කියලා. එදා අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා පින්වත්නි ජේතවනාරාමේ බුදුරජාණන් සිදිරියේ ගාථාවෙන් කිව්වේ. බලන්න එතකොට මොනතරම් පැහැදීමක් මේ ශ්‍රාවකයන් අතර උන්වහන්සේ ගැන තිබිලා තියෙනවද කියලා. ඒ නිසා මේ සංඝයා මේ රහතන් වහන්සේලා තුල මේ තිබෙන ಗುಣ අපි අහන්න ඕන පින්වත්නි. මේ ಗುಣ තුල අපේ හිත පැහැදුනොත් මේ ಗುಣ වලට අපිට ගොඩාක් යහපතක් වෙනවා. දැන් ඔය එක තැනක තියෙනවා පින්වත්නි සග්දෙවිඳු දවසක් දැන් බලන්න මේ සංඝයා උදෙසා කොච්චර මේ ಗುಣ පින්වත්නි මේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මේ තුන් ලෝකෙම මේ කතා බහ කරලා තියෙනවද කියලා. දවසක් මේ සග්දෙවිඳු වෛජයන්ත ප්‍රාසාදයෙන් පල්ලෙහාට බහිද්දී හැම දිශාවකටම වන්දනා කළා. ඊට පස්සේ මාතලී අහනවා මාතලී කියන දිව්‍ය පුත්‍රයා පින්වත් දෙවිඳුනි ඔබ වහන්සේට මේ කුණු ශරීර තියෙන මිනිස්සු වඳිනවා. මොවුන් ගැලී සිටින්නේ කුණු ශරීරවල. දැන් මනුස්ස ලෝකේ පැත්තට තමයි වන්දනා කරේ මේ දැන් දිශා බලලයි පැත්තට. එසා මේ අහනවා මේ මනුස්ස ලෝකයේ මිනිස්සු කුණු ශරීර වලින් යුක්තයි. ඒ මිනිස්සු ඔබ වහන්සේට වඳිනවා. සාපිපාසා දෙකෙන් දුක් විඳින මේ මනුස්ස ලෝකයේ මිනිස්සු. සග්දෙවිඳින වුන්ට කියනවා ඊට පස්සේ මේ සංඝයා ගැන කියන්නේ මේ. ඒ සංඝයාට ගෙවල් නැහැ. ඔවුන්
මේ තපස් රකින්නවා. ඉසිවරුන්ගේ මොන වගේ හැසිරීමකටද ඔබ වහන්සේ මේ කැමති? අන්න බලන්න අහනවා. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා ඒතන්තේ සංපිහයාමි අනාගාරාන මාතලි යම්හා ගාමා පක්කමන්ති අනපෙක්කෝව ජන්තිනෝ කියනවා පින්වත් මාතලී අනගාരിക වූ ඍෂිවරයන්ට මං හරි කැමති මේ නිසයි. ඔවුන් ගමක් අත්හැරලා යනකොට කිසිම අපේක්ෂාවක් නැතුවයි යන්නේ. ඔන්න බලන්න. ඒ සංඝයාගේ ගුණ මේ කියන්නේ. රහතන් වහන්සේලා ඇතුළේ සංඝයාගේ ධර්මයේ හැසිරෙන සංඝයා විශේෂයෙන් රහතන් වහන්සේලා ගමක් අතෑරලා යද්දී යම් ගමක ඉඳලා වාසය කළ අතෑරලා යද්දී ආයි කිසිම අපේක්ෂාවක් නැහැ. එන්න ඕනේ මුකුත් කතාවක් නැහැ. ඇඳුරුම්කම් මුකුත් නැහැ. කිසිම අපේක්ෂාවක් නැතු යනවා කියනවා නතේ සංකොට්ටේ ඕපෙන්ති නකුම්බේ නකලෝපියං පරනිත්තිත මේසානා තේනයා පෙන්ති සුබ්බතා සුමන්තමන්තිනෝ ධීරා තුන්නී භූතා සමංචරා කියනවා ඔවුන් නටුකොටු වෙල වස්තු රැස් කරන්නේ නැහැ. ඍෂිවරයන් වහන්සේලා සංඝයා ගැන මේ කියන්නේ. මුට්ටි වල හංගන්නේ නැහැ මොනවත්. භාජන වල හංගගෙන තියාගන්නෙත් නැහැ. අනුන් දෙන බට්ටිකකින් යැපෙනවා. ඔන්න බලන්න මේ සාරිපුත්තයන් වහන්සේ ඇතුලේ සංඝයා ඇතුළේ මේ තියෙන ගුණ. ඔවුන් හරි සිල්වත්. යහපත් දේ කතා බස් කරන හැම වෙලෙම ප්‍රඥාවන්තයි, ගොඩාක් ප්‍රඥාවෙන් යුක්තයි. නිස්සබ්දයි, ගොඩාක් කලකෝලහල කතා බහ නැහැ. යහපත් ලෙස ජීවත් වෙනවා කියනවා. බලන්න මේ සංගරුවන කොච්චර ගුණවලින් යුක්තයිද. ඊට පස්සේ කියනවා දේවා විරුද්ධං අසුරේහි පුතුමච්ඡාච මාතලි අවිරුද්ධා විරුද්ධේසු අත්ත දණ්ඩේසු නිබ්බුතා සදානේසු අනාදානා තේනමස්සාමි මාතලි. ඔන්න බණ්ඩ වන්දනා කරන්න හේතුවයි කියන අන්තිම ගාථාවෙන් ඒ සක්දෙවිඳු පින්වත් මාතලි දෙවියෝ අසුරයන් එක්ක විරුද්ධයි. මේ දෙවියෝ අසුරයන් එක්ක විරුද්ධයි. විරුද්ධකාරයෝ ඉන්නවා. බොහෝ මිනිස්සුත් ඒ වගේමයි. දැන් මිනිස්සුත් ඉන්නේ එකිනෙකාට විරුද්ධකම් කරන අය. දෙවියොත් අසුරයත් එක්ක විරුද්ධයි. මිනිස්සුත් ඉන්නේ එකිනෙකාට විරුද්ධකම් කරගන්න අය. දැන් බලන්න කොච්චර ඇත්තද මේක කියලා. දැන් සාමාන්‍ය ලෝකයේ කෙලෙසයිත මිනිසුන්ට තරහකාරයෝ නැද්ද? විරුද්ධකම් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවනේ. ජාතියකට තව ජාතියක් විරුද්ධයි. මේ මනුස්ස ලෝකේ මොනතරම් විරුද්ධකම් තියනවද? දෙවියන්ටත් ඉන්නවා විරුද්ධ පිරිසක්. ඒ තමයි අසුරයෝ. මිනිසුන්ටත් එහෙමයි කියනවා. බලන්න මේ සංඝයාගේ මේ රහතන් වහන්සේලා ඇතුළු අෂ්ටාරී පුද්ගල සංගරුවනේ ගුණ මේ දෙවිවරු වණන විදිය, වර්ණනා කරන විදිය. නමුත් මේ ඉසිවරු විරුද්ධවාදීන් අතර විරුද්ධකමක් නැතුව ඉන්නවා. විරුද්ධකම් කරන මිනිස්සු අතර කිසිම විරුද්ධකමක් කරන්නේ නැතුව වාසය කරනවා. මේ සංගරුවන බලන්න. දඬුමුගුරු ගත්තු අය අතර නිවිලා ඉන්නවා. මොනවා හරි ප්‍රශ්නයක් ආපු ගමන් විරුද්ධ අය කෙරෙහි මොකද කරන්නේ? කිපිලා දඬුමුගුරු ගන්නවා, ආයුධ ගන්නවා. බැනලා දොස් කියලා නවත්තන්නේ නැහැ වචන වලින් විරුද්ධ වෙලා. ආයුධ ගන්නවා, දඬුමුගුරු ගන්නවා. හැබැයි මේ උත්තමයන් වහන්සේලා මේ ශ්‍රාවක සංගරුවන දඬුමුගුරු ගන්න අය නෙවෙයි. ඒ දඬුමුගුරු ගන්න අය අතර නිවිලා ඉන්නේ. ඒව අතහැරලා වාසය කරන්නේ. බලන්න. ලෝකෙට බැඳිලා ගිය උදවිය අතර නොබැඳී ඉන්නවා. මේ ලෝකයේ මිනිස්සු ලෝකෙට බැඳි යනවා. බැඳි යනවා. හැබැයි මේ ශ්‍රාවකයන්, ඒ රහතන් වහන්සේලා ආදී උත්තමයන්, ඒ ශ්‍රාවක සංගරුවන මේ ලෝකයේ බැඳීම් ලිහිලිහා යනවා. නොබැඳී ඉන්න උත්සාහ කරනවා. නොබැඳී වාසය කරනවා. රහතන් වහන්සේලා නොබැඳී ඉන්නවා. අනිත් මාර්ගඵල ලාභෙන් ඒ නිදහස් වීම පිණිස කටයුතු කරගෙන යනවා. බලන්න මේ සංඝයාගේ ගුණ කියන්නේ මේ. ඒ උදවියටයි මම මේ වඳින්නේ සංගරුවනටයි. ඉතින් මේකේ තියෙන රහතන් වහන්සේලා අන්තිමේට මේකේ සංගායන කර රහතන් වහන්සේලා විස්තර කරන පින්වත්නි. දෙවියන්ගේ රජ වූ සුජාවගේ ස්වාමී වූ මගනම් වූ සක්දෙව් රජු ගාථා කිව්වට පස්සේ භික්ෂු සංඝයාට ඒ විදිහට ගාථා කියලා වන්දනා කරලා රතේට නැග්ගා කියනවා. ඒ කියන්නේ මේ ගුණ ඔක්කොම කියලා වන්දේ කාටද මේ? එවැනි ගුණ දරන සංගරුවනට වන්දනා වේවා කියලා තමයි අර හැම පැත්තටම හැරි
දිසාවලට වන්දනා කළේ. බලන්න පින්වත්නි. එතකොට එහෙනම් මේ ලෝකේ ඒ දෙවියන්ගෙන් බඹුන්ගෙන් වන්දනා ලැබමින් තමයි මේ සංගරුවන වැඩ සිටියේ කාලේ. ඉතින් ඒ සංගරුවනින් පැවතගෙන සංඝයා තමයි අදටත් ඒ ගුණධර්ම පුරුදු කරන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ නැමැති උතුම් ශාස්ත්‍රඥ වහන්සේ මතු කරපු ඒ ධර්මයෙන් මහා ගුණවත් වූ පිරිසක් ලෝකෙට පහළ වුණා. ඒ තමයි රහතන් වහන්සේලා. ඒ මාර්ගඵලලාභී සංගරුවන. ඉතින් ඒ නිසා මේ සංඝයාගේ ගුණ මේ වගේ අහන්න ලැබෙන කොච්චර අපිට වාසනාවක්ද. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගුණ අපි ඇහුවා. ඒ වගේ මේ සංඝයාගේ ගුණ සක්දිවිඳු විස්තර කරපු වන්දනා කරපු ඒ විස්තර ඇහුවා. ඒ නිසා අපිටත් මේ උතුම් ගුණ දරා වැඩ සිටියේ ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛකටගත් අෂ්ටාරි පුද්ගල ශ්‍රාවක සංගරුවන ගැන හිත පහදවාගෙන අපිටත් ඒ උතුම් සංගරුවන සරණ ගිහිල්ලා ඒ උතුම් බුද්ධ ශාසනය පිහිට ලබන්න මේ ඇසුවා උදහම් කරුණු ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. සංඝගුණීය ශිෂ්‍යයන්සේවා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරවුවේ පින්වත් හේමක දිසානායක මහතා, එම මහත්මිය දියණිය ඒ වගේ මෑණිවරුන් සහ පියාණන් ඇතුළු පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් එකට එකතු වෙලා. ඉතින් මේ පින්වත් සියලු දෙනාගේ දායකත්වයෙන් සිදු කරගත් උතුම් ධර්ම දානමේ පින් අපි අනුමෝදන් කරමු. දෙවියන්ට සක් දෙවිදානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියෝත් සියලු බ්‍රහ්මකායික දෙවියෝ සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියෝ දායකත්වයේ දරූ පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලේ සියලු දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩා වර්ධනය වෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික උපකාර ආරස්සාව මේ දායකත්වයේ දරූ පින්වතුන් ඇතුළු ධර්මයේ හැසිරෙන ඔබ අප සෑම සියලු දෙනාටම උතුම් ධහමේ හැසිරෙන්නම සලසා දෙත්වා. මේ පින් අනුමෝදන් වන සියලු දෙවියන්ටත් ගෞතම සසුනේ පිහිට ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් දිසානායක මහත්මියගේ නමින් මිය පරලෝකීය පියාණන් ඇතුළු සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ නන්නයිරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මේ ජීවිතයේදී සසර පුරාවටත් මිය ගිහිල්ලා පින් බලාපොරොත්තු සිටින සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙලා පරලෝ වශයෙන් සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. සියලු ඥාතීන්ට සසර දුකින් නිදහස් වීමටත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ පින්වත් හේමක දිසානායක මහතාට, එම මහත්මියට, දියණියට, ඒ වගේ මෑණිවරුන් සහ පියාණන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදී ඒ හැම දෙනාට අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙලේ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ පින්වත් හැම දෙනා කරන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත් වෙත්වා. පින්වත් හැම දෙනාටම තව තවත් මේ ආකාරයට උතුම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසමින් සුවසේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. හැම දෙනාටම සුවසේ මේ බුදු සසුනේ උතුම් වූ ධර්ම අවබෝධය ලබන්නත් මේ රැස් කරගත් උදාර පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ අගෝස්තු මාස 25 වන දිනට උපන් දිනයේ යෙදුනේ දිසානායක මහත්මියට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායස සම්පatti සලසෙත්වා. ඒ මහත්මියටත් ගෞතම බුදු සසුනේ සුවසේ ධර්මය අවබෝධ කරන්ඩ මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම මේ උතුම් ධර්මය අපි හැම දිනාටම සරල භාෂාවෙන් කියා දෙමින් උපකාර කරන කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව දීර්ඝායස ලැබේවා. ඒ වගේම ගෞතම බුදු සසුනේ පිළියෙත් පුරන සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන් ඇතුළු සියලු දෙනාටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායස වේවා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම සුවසේම මේ බුදු සසුනේ උතුම් වූ ධර්මාභෝධය ලබන්නත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුරු සිටින රටලෝ වාසී සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.
ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්කිරු ගුවන් ඉදිරියේ සේවා කරන සියලු දෙනාටත් අනුමෝදන් වෙලා ඒ පින් කටයුතු සුවසේ කරගෙන මේ බුදු සසුනේ පිහිට ලබන්නත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සෑම සියලු දෙනාට උපකාර වෙත්වා සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.